සුබ දවසක්. අදත් මම ඔබ හමුවන්නේ අමරණ මිර්ස සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අද කතා කරන මාතෘකාව තමයි මේ කාන්තාවන්ට තියෙන ගැටලුවක්. මේ කාන්තාවන්ට තියෙන රෝගී තත්ත්වයක් සම්බන්ධව. එම රෝගී තත්ත්වය මොකක්ද? මේකට සාමාන්‍යයෙන් සිංහල වචනයක් නැහැ. මේකට අපි කියන්නේ PID. PID කියලා කියන්නේ කෙටි යෙදුමක්. ඒක අපි දිගට කතා කරොත් pelvic inflammatory disease කියන එක තමයි මේ PID කියලා කියන්නේ. අපි බලමු මේ PID කියන රෝගී තත්ත්වය මොකක්ද කියලා සවිස්තරාත්මකව. ඉතින් මේ PID කියන තත්ත්වයේදී මොකද්ද සිද්ධ වෙන්නේ? කාන්තාවන්ගේ මේ ප්‍රජනක පද්ධතිය තමයි රෝගී තත්ත්වයට ලක් වෙන්නේ. ප්‍රජනක පද්ධතිය කියලා කියන්නේ අපි දන්නවා මේ දරුවෙක් පිළිසිඳ ගන්න වැදගත් වෙන, එහෙම නැත්නම් ප්‍රජනක ක්‍රියාවලියට වැදගත් වෙන, ලිංගික කටයුතු වලට වැදගත් වෙන පද්ධතිය. ඉතින් මේක බාහිර කොටස් තියෙනවා, අභ්‍යන්තර කොටස් තියෙනවා. කාන්තාවන්ගේ බාහිර කොටස තමයි අපි කියනවා මේ යෝනි මාර්ගය. මේ යෝනි විවරයේ තියෙන යෝනි මාර්ගයේ තියෙනවා. එතකොට එතනින් ඇතුළට යනකොට තියෙනවා ගැප් ගෙල. ඊළඟට තියෙනවා ගර්භාෂය. ඊළඟට තියෙනවා මේ පැලෝපියන් නාල, අපි කියනවා පැලෝපියන් ටියුබ්ස්. ඊළඟට තියෙනවා ඩිම්බකෝෂ. ඔන්න ඕක තමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය බාහිර සහ අභ්‍යන්තර කොටස්. ඉතින් මේ කාන්තාවක් වැඩි විය පැමුණාට පස්සේ විශේෂයෙන්ම අපි දන්නවා මේ ප්‍රජනක පද්ධතිය දරුවෙක් හදන මට්ටමට පරිණත වෙනවා. ඉතින් මේ ප්‍රජනක පද්ධතියට යම් විස බීජ යන්න පුළුවන් විවිධ ක්‍රියාකාරකම් නිසා. අන්නේ රෝගී තත්ත්වය තමයි මේ PID කියලා විස්තර කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මෙම තත්ත්වය ඇති වෙන්නේ විවාහක කාන්තාවන්ට. මොකද අවිවාහක කාන්තාවන්ට වැඩිය. ඒ වගේම අවිවාහක කාන්තාවක් වුණත් මේ ලිංගික කටයුතු සිද්ධ කරනවා නම් අන්න ලිංගික කටයුතු තමයි මේකට ගොඩක්ම වැදගත් වෙන්නේ. අපි කියනවා මේ අනාරක්ෂිත ලිංගික කටයුතු නිසා තමයි එක හේතුවක් මෙම තත්ත්වය ඇති වෙන්න කාන්තාවන්ට. ඉතින් ලිංගික කටයුතු නොකරන කාන්තාවකට මෙම තත්ත්වෙන්න තියෙන ඉඩකඩ අඩුයි, ඉතාම අඩුයි. මොකද වැඩිපුරම මෙම තත්ත්වය ඇති වෙන්නේ ලිංගිකව සක්‍රිය කාන්තාවන්ට නිසා. ඉතින් මෙම රෝගී තත්ත්වයේදී අපි එන රෝග ලක්ෂණ බැලුවොත් මේ රෝග ලක්ෂණ සමහර විට මෙම රෝගී තත්ත්වයේ තිබ්බත් සමහර විට රෝග ලක්ෂණයක් නොපෙන්වා ඉන්න පුළුවන්. එතකොට කවුරු හරි බලයි කොහොමද මේක අඳුරගන්නේ කියලා. දැන් මගේ මේක බලාගෙන යද්දී ඔයගලන්ට ඒක තේරෙයි. එතකොට අපි රෝග ලක්ෂණ බැලුවොත් මොකද්ද ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ? මේ කාන්තාවන්ගේ ගොඩාක්ම තියෙන ගැටලුවක් තමයි මේ යටිබඩ කැක්කුම. අපැහැදිලි බඩේ කැක්කුම. බොහෝ දුරට යටිබඩ. උඩිනුත් එන්න පුළුවන්. නමුත් බොහෝ දුරට යටිබඩ කැක්කුම. බොහෝ දුරට දෙපැත්තෙම එන යටිබඩ කැක්කුම. සමහරට පැත්තෙනුත් කැක්කුම එන්න පුළුවන්. ඉතින් ගොඩක් අය ඇවිල්ලා කියනවා මේම තත්ත්වය අපැහැදිලි. ඒ කියන්නේ අපිට පේන ලොකුවට රෝග ලක්ෂණයක් නැහැ. ඒ වගේම තමයි අපි දන්නවා මේ කාන්තාවන්ගේ තියෙන මේ ගර්භාෂය කියන අවයවය ගත්තාම ඒකෙත් මේ රිද්මයානුකූල සංකෝචන තියෙනවා. සමහරට ලොකු රෝගයක් නැතත් බඩේ කැක්කුම එනවා මේ ගර්භාෂයේ තියෙන ඇකිලීම ඉහිල්වීම නිසා. ඉතින් එම තත්ත්වයත් අපි සැලකිල්ලට ගන්න ඕනේ මෙම රෝගී තත්ත්වය ගැන බලනකොට. එතකොට මේ PID කියන රෝගී තත්ත්වයේදී මම දැන් කිව්වා බඩේ කැක්කුම ඇති වෙන්න පුළුවන්, අපැහැදිලි බඩේ කැක්කුම. මේක බොහෝ දුරට දෙපැත්තෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පැත්තකින් එන්නත් පුළුවන්. එතකොට ඊට අමතරව සමහර විට උණ ගතියක් එන්න පුළුවන්. මේ දිගටම පවතින නිකන් උණ ගතිය වගේ. ඒ වගේම තමයි මේ අසාමාන්‍ය යෝනි මාර්ග ස්‍රාවයන් ඇති වෙන්න පුළුවන්. ඒක ප්‍රධාන ලක්ෂණයක් බොහෝ දුරට මේ PID කියන රෝගී තත්ත්වයේදී. අපි අසාමාන්‍ය යෝනි මාර්ග ස්‍රාවයන් කිව්වම ඔයගොල්ලන්ට මගේ වීඩියෝස් බලන්න පුළුවන්. කාන්තාවන්ගේ සුදයාමේ ගැටලුව කියන වීඩියෝ එක සහ ඒ ආශ්‍රිතව තවත් බැක්ටීරියා වැජිනෝසිස්, ට්‍රයිකොමනයිසිස් කියන වීඩියෝස් කීපයක්ම තියෙනවා. ඒවයි විස්තර කරලා තියෙනවා එම තත්ත්වය සම්බන්ධව. එතකොට ඒ වගේම යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය රුධිර වහනයක් සිද්ධ වෙන්නත් පුළුවන් මෙම රෝගී තත්ත්වය තියෙනකොට. ඒ වගේම මුත්‍රා දැවිල්ල, මුත්‍රා ආසාදන තත්ත්වයකුත් ඇති වෙන්න පුළුවන් මෙම PID කියන තත්ත්වයේදී. තවත් වැදගත්ම රෝග ලක්ෂණයක් තමයි මේ ලිංගික කටයුතු. මේ PID කියන තත්ත්වය තියෙනකොට බොහෝ
කාන්තාවන්ට මේ ලිංගික කටයුතු සම්බන්ධයෙන් තියෙන උනන්දුව අඩු වෙනවා. ඒ වගේම වේදනාවක් ඇති වෙනවා ලිංගික කටයුතු වලදී. විශේෂයෙන්ම penetrative sex වලදී අපි කියනවා deep penetration එකකදී අපි කියනවා මේ ඇතුල් කරන જાතිය ලිංගික කටයුතු. අපි අපේ වීඩියෝස් වල පැහැදිලි කරලා තියෙනවා මේ penetrative sex කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ penetration කරනකොට කියන්නේ ඇතුල් කරනකොට විශේෂයෙන්ම deep penetration ගොඩක් ඇතුළට ඇතුල් කරනකොට විශේෂයෙන් ප්‍රාණවත් වෙච්ච ශිෂ්ණයක් අන්න එතකොට මේ වේදනාව වැඩි වෙන්න පුළුවන්. අන්න ඒක තමයි තවත් ප්‍රධාන ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ PID කියන තත්වයේදී මොකද සිද්ධ වෙන්නේ මේ යෝනි මාර්ගය තුලින් මේ විස බීජ ඇතුල් වෙලා ගර්භාෂයට ගිහිල්ලා ගර්භාෂයෙන් ඒ නාලවලට ගිහිල්ලා ඊට පස්සේ ඩිම්බකෝෂ දක්වා යන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී බොහෝ දුරටම ඇතුල් වෙන විස බීජ විදිහට අපිට දක්වන්න පුළුවන් බැක්ටීරියා ආසාදන. මේ බැක්ටීරියා වර්ග වලින් තමයි මෙම තත්ත්වය ගොඩක් දුරට ඇති වෙන්නේ. ඉතින් වැඩිපුර ඇති වෙන සමහර බැක්ටීරියා තියෙනවා. ඉතින් ප්‍රධාන මේ ආසාදනයක් තමයි මේ අපි ප්‍රධාන ලිංගාශය රෝගයක් විදිහට සැලකන ගොනෝරියා හෙවත් සුදු පින්ඩම කියන රෝගී තත්ත්වය. ඉතින් එතෙන්දී මොකද සිද්ධ වෙන්නේ මේ යෝනි මාර්ගයෙන් මේ ඊටමත් අධික ලෙස ස්‍රාවයන් නැති වෙනවා සුදු පහට හෝ ලා කහ පහට. එතකොට මේක ඉහළටත් ඒ ප්‍රජනන පද්ධතිය විස බීජය ගමන් කරන්න පුළුවන්. ඒක අපි දන්නවා බරපතල ලිංගාසිත රෝගයක්. ඒක ගැන මම විස්තර කරලා තියෙනවා මගේ ලිංගාසිත රෝග ගැන කතා කරන සුදු පින්දුම වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. එතකොට ඊළඟට ප්‍රධාන වශයෙන්ම තවත් විස බීජයක් තියෙනවා මේ ක්ලැමීඩියා කියන මේ බැක්ටීරියා ආසාදනය ආපුවාමත් මෙම තත්ත්වය ඇති වෙනවා. ඒකෙදී ලොකුවට ස්‍රාවයන් නැති වෙන්නේ නැති වුණත් කල්ගත වෙන ලක්ෂණ එනවා ගොඩක් වෙලාවට. මොකද මේ රෝගේ කල් අල්ලනවා හරියට බෙහෙත් වැටුනේ නැත්තම් මේක දිගට යනවා. ඉතින් මෙතෙන්දී ගොඩක් වැදගත් වෙන්නේ මෙම තත්ත්වය මේ විස බීජ කොහෙන්ද එන්නේ කියන එක. නම් කල්නුත් කිව්වා මේ ආරක්ෂිත නොවන අපි කියන unprotected ආරක්ෂිත නොවන ලිංගික කටයුතු නිසා තමයි ගොඩක් වෙලාවට මේක එන්න පුළුවන්. ඒ වගේම මේ කාන්තාවන් ලිංගිකව සක්‍රිය කාලෙදී ගොඩක් පාර්ට්නර්ස්ලා අපි කියනවා මල්ටිපල් සෙක්ස් පාර්ට්නර්ස්ලා ගොඩක් පාර්ට්නර්ස්ලා එක්ක ගොඩක් සහකරුවෝ එක්ක සම්බන්ධතා ඇති කර ගන්නවා නම් අන්න එතකොට මෙම රෝගී තත්ත්වය එන්න පුළුවන්. ඒ වගේම තමයි එක් සහකරුවෙක් එක්ක සම්බන්ධ වුණත් එම සහකරුවා වෙනත් තවත් ගොඩක් සහකාරියෝ එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා නම් අන්න එතකොට එයාගේ මල්ටිපල් පාර්ට්නර්ස්ලා ඉන්නවා නම් අන්න එතකොටත් මේ විස බීජ එන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර ක්‍රියාවලිය තියෙනවා මම පැහැදිලි කරලා තියෙනවා මේ ඩූෂින් කියන ක්‍රියාවලිය යෝනි මාර්ගය පිරිසිදු කරන කාන්තාව කරන එක්තරා කාර්යයක්. එම ක්‍රියාවලියත් දිගට සිද්ධ කළොත් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන් මේ PID කියන තත්ත්වයට යන්න පුළුවන්. එතෙන්දි සිද්ධ වෙන්නේ මොකද්ද මේ ආරක්ෂා කරන යෝනි මාර්ගය ආරක්ෂා කරන හිතකර බැක්ටීරියා වල ගහණය අඩු වෙලා මේ අහිතකර බැක්ටීරියා වර්ධනය වීමක් වැඩිපුර සිද්ධ වීමක් වෙන්නේ. ඒක අපි අපේ බැක්ටීරියා වැජිනෝසිස් කියන වීඩියෝ එකේදී විස්තර කරලා තිනවා. ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. ඒ වගේම මේ ගර්භාෂය පැත්තට මේ ප්‍රජනක පද්ධතියට තවත් විස බීජ වර්ග යන හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි සමහර ශල්‍ය කර්ම කරනකොට අපි දන්නවා මේ යෝනි මාර්ගය ආශ්‍රිතව ගැබ් ගල ආශ්‍රිතව ගර්භාෂය ආශ්‍රිතව යම් ශල්‍ය කර්ම තියෙනවා. වක් වෙලාවට දරු පළහිමියා ඉන්නෝ නම් ගෙඩි වර්ග තිබ්බොත් පිළිකාමේ තත්ත්වයන් තිබ්බොත් අන්න එතකොට යම් ශල්‍ය කර්මයට ලක් වෙන්න වෙනවා රෝගියාට. යම් පරීක්ෂණ වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. අන්න එතකොටත් මේ විස බීජ යන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර අවස්ථා තියෙනවා මේ කාන්තාවන්ගේ ඒ යෝනි මාර්ගය ආශ්‍රිතව තියෙන ආරක්ෂාව බිඳ වැටෙන වෙලාවල්. එකක් තමයි මේ පීරියඩ්ස් හැදෙන වෙලාවට. අන්න එතකොට විස බීජයක් යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම උගක් වෙලාවට මේ පැඩ්ස් සෙන්ට්‍රි පැඩ්ස් පාවිච්චි කරනකොට සමහර අය මේ අපිරිසුදු ඒවා භාවිතා කරොත් ඒ වගේම තමයි ටැම්පොන්ස් කියලා ඇතුල් කරන ಜಾති ඒවා පාවිච්චි කළොත් සමහර ඒවා මේ ඒත් අර හයිජීන් එක පිරිසුදුභාවය අඩු විදිහට භාවිතා කරොත් අන්න එතකොටත් විස බීජ ඇතුළට යන්න පුළුවන් ගිහිල්ලා මේ PID තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම PID තත්ත්වය ඇති වෙන්න පුළුවන් තවත් එක්තරා කාර්යයක් තමයි ගොඩක් වෙලාට මේ IUCD එකක් මේ පවුල් සැලසුම් ක්‍රමයක් විදිහට භාවිතා කරනවා මේ ලූප් එකක් දාන්න ගියොත් මේ ලූප් එක දානකොට අර ස්ටෙරයිල් වෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම හරි පිළිවෙලට විස බීජ නොයන්න ඒක සිද්ධ කරන්න ඕනේ.
හරි ප්‍රොසීඩියකට සිද්ධ නොකොළොත් සමහරට විස බීජ යන්න පුළුවන්. අන්න එතකොටත් මේ PID කියන තත්ත්වය කාන්තාවන්ට ඇති වෙනවා. ඒ වගේම තමයි මේ ලූප් එකක් තියෙනකොටත් මේ කාන්තාවන්ට මේ විස බීජ යන්න තියෙන ඉඩකඩ වැඩි ගතියක් තියෙනවා. මොකද ඒක ආගන්තුක ද්‍රව්‍යයක් ගර්භාෂයේ තියෙන. අන්න එතෙන්ට විස බීජ ගිහිලා ඇලිලා යම්කිසි වර්ධනයක් සිද්ධ වෙන්න පුළුවන්. දානකොට නොගියත් පසු කාලීනව විස බීජයක් එන්න තියෙන ඉඩකඩ වැඩි ලූප් එකක් තියෙනකොට. ඉතින් මෙම තත්ත්වය අඳුරගන්නේ කොහොමද කියලා බැලුවොත් මේක පළපුරුදු වෛද්‍යවරු විසින් තමයි සිද්ධ කරන්න ඕනේ. බොහෝ දුරට එක්ක ලිංගාශ්‍රිත රෝග සායනික වෛද්‍යවරු එහෙම නැත්නම් නාරි හා ප්‍රසව වෛද්‍යවරු. ওই දෙකොට්ටාශය තමයි මේක ගොඩක් වෙලාවට ප්‍රතිකාර කරන්න යන්නේ. එතකොට මෙතෙන්දී අපි අඳුර ගන්න ඕනේ ඉස්සෙල්ලාම රෝගයේ රෝග ලක්ෂණ කියනවනම් අපිට පුළුවන් නිරීක්ෂණය කරන්න පහලින් මේ අසාමාන්‍ය යෝනි මාර්ග ස්‍රාවයන් තියෙනවද කියලා. ඒක ස්මෙල් එකක් දැනෙනවා ගොඩක් වෙලාවට පරීක්ෂා කරන්න ගියාම. එතකොට අපිට පුළුවන් යම් උපකරණ දාලා යෝනි මාර්ගය පරීක්ෂා කරන්න. ඒ වගේම ගැප් ගල පරීක්ෂා කරන්න පුළුවන්. එතකොට අපිට පේනවා අසාමාන්‍ය ස්‍රාවයන් තියෙනවනම්. එතකොට එතෙන්දී යම් අපිට සාම්පල්ස් ලබා ගන්න පුළුවන් පරීක්ෂා කරන්න. ඒ ස්‍රාවයන් වල ගැප් ගලෙන් ගන්න පුළුවන්, යෝනි මාර්ගයෙන් ගන්න පුළුවන්. ඒ ආශ්‍රිතව අරගෙන අපිට පරීක්ෂා කරන්න පුළුවන් ඒ විස බීජ වර්ග තියෙනවද කියලා. ඒ වගේම තවත් අවස්ථා තියෙනවා අපි මේ කාන්තාව පරීක්ෂා කරනකොට අපි මේ ඉස්සෙල්ලා මේ PV පරීක්ෂණය කියන එක අපි මේ ඇඟිලි ග්ලව්ස් දාලා ඇඟිලි වලින් යෝනි මාර්ගයේ තුලින් බලන ගමන් උඩින් බඩ තද කරලා බලන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමේදී මේ විස බීජ ගිහිලා තිබුණොත් අපිට අඳුර ගන්න පුළුවන් කාන්තාවට යම් වේදනාවක් ඇති වෙන එම පරීක්ෂණයේදී. අන්න එම ක්‍රමයේ මගිනුත් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ පරීක්ෂණයක් තමයි මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන එක. අපිට මේ ස්කෑන් එකක් කරන්න පුළුවන්. එක්ක උඩින් බලන්න පුළුවන් බඩින් බඩ හරහා, එහෙම නැත්නම් බලන්න පුළුවන් යෝනි මාර්ගය හරහා. අපි කියන TVS එකක්. ඒ ට්‍රාන්ස් වැජයිනල් ස්කෑන් එකක් කරලා යටින් බලන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලින් අඳුර ගන්න පුළුවන්. ඉතින් තවත් ඇඩ්වාන්ස් විදිහට කරනවා නම් හුඟක් වෙලාවට මේ ලැපරොස්කෝපි කියන අපි දන්නවා කැමරාවක් දාලා මේ ප්‍රජනක පද්ධතිය නිරීක්ෂණය කරනවා බඩ තුලින්. එහෙම කරන්නත් පුළුවන්. ලැපරොස්කෝපි වලිනුත් අපිට යම් සාම්පල්ස් ලබා ගන්න පුළුවන් පරීක්ෂා කරන්න සැකසහිත තැම්වලින්. ඉතින් පරීක්ෂණ ගණනාවක් තියෙනවා. ඊටා කලාතුරකින් තමයි මේ CT පරීක්ෂණය වගේ එකක් අවශ්‍ය වෙන්නේ. හුඟක් වෙලාවට එච්චර දුරට අවශ්‍ය වෙන්නේ අර ලොකු වේදමක් කරන්නේ නැතුව අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා මම කලින් සඳහන් කරපු පරීක්ෂණ මගින්. ඉතින් මේ PID තත්ත්වය ආවහම සමහර විට මේ දිඹකෝෂ ආශ්‍රිතව, සමහර විට නාල ආශ්‍රිතව, සමහර වෙලාවට සැරව ගෙඩි වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. ඇති වුණාම ශල්‍ය කර්ම සිද්ධ කරන්න වෙනවා. ඒකට ප්‍රතිකාර කරන්න. ඒ වගේම තමයි මේකට හරියට බෙහෙත් කරන්න ඕනේ, අදාළ කාලයක් බෙහෙත් කරන්න ඕනේ. සමහර වෙලාවට මේ දවස් දෙක තුنين හරියන්නේ. සමහරට සති දෙක තුනක් බෙහෙත් කරන්න වෙන අවස්ථා තියෙනවා. ඒ විස බීජ අණුව තමයි ඒකට ගත වෙන කාලය තීරණය කරන්නේ, අඳුර ගන්න විස බීජ අණුව. සමහර අය භාගයට බෙහෙත් කරනවා. භාගයට බෙහෙත් කරොත් මොකද්ද සිද්ධ වෙන්නේ? භාගයට තමයි හොඳ වෙන්නේ. මොකද PID වලට දෙන ප්‍රතිකාර වලට දෙන සමහර බෙහෙත් වර්ග බොනකොට ગેස්ට්‍රයිටිස් වගේ රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. බඩ පොරවල දාන්න පුළුවන්. ඉතින් සමහර අය වේලක් දෙකක් බොනකොට එම තත්ත්වය ආවොත් මගින් නවත්තනවා බෙහෙත්. ඒක ඉතාම අහිතකරයි. මොකද රෝගේ සම්පූර්ණයෙන් සුව වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ PID වලදී තවත් වැදගත් කාරණාවක් තියෙනවා. මේ දරුවෝ බලාපොරොත්තු වෙන කාන්තාවකට PID තත්ත්වය තිබ්බොත් ගොඩක් වෙලාවට මේ දරුපල අඩු වෙන්න පුළුවන්. අපි කියනවා සබ්ෆර්ටයිල් වෙන්න පුළුවන්. කලාතුරකින් ඉන්ෆර්ටයිල් වෙන්නත් පුළුවන්. ඒකෙන් දරුවෝ හදන්නම බැරි තත්ත්වයට යන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ඉතින් ඒකේ සංකූලතාව විදිහට ඒ වගේම අර පැලෝපියන් නාල භාගයට අවහිර වෙලා තිබිලා මේ ගර්භණී භාවය නාලවල සිද්ධ වෙන්න පුළුවන්. අපි කියනවා එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක් කියලා. එක්ටොපික් ප්‍රෙග්නන්සි එකේදී මොකද්ද සිද්ධ වෙන්නේ? මේ ඒ ප්‍රෙග්නන්සි එකට දිගට යන්න බෑ. සති 8ක් 10ක් වෙනකොට මේක පුපුරනවා නාලවල. අන්නේ එතකොට හදිසි අවස්ථාවක් උද්ගත වෙන්න පුළුවන්. PID වල ප්‍රතිඵලයක් විදිහට මේක සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මතක තියාගන්න ඕනේ කාන්තාව. මේ PID කියන එක හරියට ප්‍රතිකාර කරගත යුතු තත්වයක්. ඉතින් ගොඩක් අය ඇවිල්ලා අපිට කියන එකක් තමයි මේ කාන්තාව විශේෂයෙන්ම බඩේ කැක්කුම තියෙනකොට ඒගොල්ලෝ සමහර වෙලාවට වෛද්‍යවරු හම්බ වෙලා තියෙනවා. හම්බ වෙලා පරීක්ෂණත් කරලා තියෙනවා. ඇවිල්ලා කියනවා ડોක්ටර් මේ බඩේ කැක්කුම තියෙනවා පරීක්ෂණත් කළා. නමුත් මොකවත් ලෙඩක් නැහැ කියනවා කියලා. ඉතින් ලෙඩක්
නෑ කියනට වැඩිය හොඳම දේ තමයි PID කියන තත්ත්වයේ තියෙනවද කියලා බලන්න ඕනේ. මොකද ඒ ගැන ඔළුවේ තියෙන වෛද්‍යවරයෙකුට විතරයි මේක එකපාරට ඒ ගැන හිතෙන්නේ. සමහර විට වෙනත් සාමාන්‍ය ලෙඩ වලට බේත් කරන වෛද්‍යවරයෙකුට සමහරට ඒක නොහිතෙන්න පුළුවන්. අන්න එතන ගැටලුවක් එන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ අදාළ අංශවල ඉන්න වෛද්‍යවරුන්ට එකපාරට මේක ඔළුවට එනවා. සමහර අයට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න ඕනේ. මේ PID කියන රෝගී තත්ත්වයට බෙහෙත් ගන්නකොට. ඒ වගේම මම කලිනුත් සඳහන් කළා PID රෝගී තත්ත්වය ලොකුවට නැතුව දිගට තියෙනවා නම් කාන්තාවකට අනේ එතකොට අර ලිංගික කටයුතු සම්බන්ධයෙන් තියෙන උනන්දු අඩු වෙන්න පුළුවන්. අපි කියනවා ලිබිඩෝ එක. ඒකට තියෙන ආසාව නිසා ඒක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම අර වේදනාකාරී සංසර්ගයක් ආවොත් ඒක අන්ප්ලසන්ට් වෙනවා, අප්‍රසන්න වෙනවා. ඉතින් අන්න ඔය ගැටලුත් තියෙනවා ගොඩක් වෙලාවට ඒක පෞල් ජීවිතයට වැදගත්. මොකද කාන්තාව හරියට බෙහෙත් ගත්තේ නැත්නම් එම තත්වයට ඒගොල්ලෝ එම තත්ත්වයට හුරු වෙලා ඉන්න පුළුවන්. නමුත් ඒක පෞල් ජීවිතයට ගැටලුවක් වෙනවා ඉදිරියේදී. ඉතින් PID කියන්නේ pelvic inflammatory disease කියන එක මම කලිනුත් කිව්වා. මේකට අනිවාර්යයෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර තමයි යොදන්න ඕනේ. හරියට පරීක්ෂණ කරලා. එතකොට සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රතිකාර කරද්දී Taman එක්ක සම්බන්ධ වෙන්න. අනිත් පාර්ට්නර්ස්ලා අනිවාර්යයෙන්ම එකම වෙලාවෙදී බෙහෙත් කරන්න ඕනේ නැත්නම් ගොඩාක් දුරට කාන්තාවට මේක සුව වෙන්නේ නැහැ. මොකද පිරිමි උදවියට මේක තිබ්බට ඒගොල්ලන්ට අපි කියන්නේ මේ PID එනවා කියලා. ඒගොල්ලන්ගේ මුත්‍රා මාර්ගයේ මේ විස බීජ තියෙන්න පුළුවන්. තිබිලා කාන්තාවට ආයෙම රෝගී තත්ත්වෙ එන්න පුළුවන්. අන්න ඒක නිසා තමන්ගේ සහකරුවන්ට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන අයටත් ප්‍රතිකාර පන්තියක් දෙන්න වෙනවා. එකම වෙලාවෙදී කාන්තාවන්ට බේත් කරන්න යනකොට. ඉතින් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි මේ pelvic inflammatory disease කියන එක PID කාන්තාවන්ට තියෙන රෝගී තත්වයක්. ඉතින් මේක ඊටාම වැදගත් දැනුවත් වෙලා ඉන්න එක. මොකද සමහර වෙලාවට සමහර මේ qualified නැති වෛද්‍යවරු ගාවට ගියාම ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේක. ඉතින් Tamanට PID තියෙනවද කියලා රෝගියාටම හිතා ගන්න පුළුවන්. ගිහිල්ලා සජෙස්ට් කරන්න පුළුවන්. මට මෙහෙමද දන්නේ නැහැ නේද ડોක්ටර් කියලා එහෙමත් කියන්න පුළුවන්. සමහර ලෙඩෝ ඉන්නවා අපි ළඟට ඇවිල්ලා මේ දැනුවත් වෙච්ච අය අපි කියන්න කලින්ම අපිට අපෙන් අහනවා එහෙම. ඒකත් හොඳයි අත්ත වශයෙන්ම. එතකොට ලේසි බේත් කරන්න මොකද රෝගියා දැනුවත් වෙලා ඉන්න නිසා. ඉතින් අදත් මම සමගන්න අමරණ මෙඩ්සර්ව්ස් විශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.